Bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa Gauravaniya Shraddha Sampanna Karuණික පිළිගනි. ඉතිරි භාවනාවල සම්පන්න වෙනවා. කවුරුත් මේ මොහොතේදී ධර්ම කරුණු සාධන ජීවිතයට විලාද අපි දෙන්නම් ඉඩ ලැබෙන පරිදි යම් පමණක් සාකච්ඡාන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කලින් කිරීමක් සිදු කරලා තිබුණා. මජ්ක්‍ධිම නිකායෙහි මුල් පරයය වගේ අපට දකින්නට ලැබෙන සම්මිට්ඨි සූත්‍රය සාකච්ඡා කළොත් ඒ අනුසාරයෙන් අපිට කරුණු පැහැදිලි කිරීමකට යන්න පුළුවන් නම් හොඳයි කියලා. සම්මිට්ඨි සූත්‍රය සූත්‍ර දේශනාවක්. ඒ වගේම සම්මාදිට්ඨි සූත්‍රය අපට පුංචි කාලයකින් පැහැදිලි කරන්නට අපහසු තරම් විශාල ධර්ම කාරණා සමූහයක් නැතිනම් බොහෝ පරයයන් ප්‍රමාණ දක්වන සූත්‍ර දේශනාවක්. ඒ නිසාම එකින් එකට බොහෝ විස්තර කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. එක පරයයන්කින් කතා කරන්නට ගියොත් ඒ දේශනාව ඉතාමත් දීර්ඝ දේශනාවක් සිද්ධ කරන්නට සිද්ධ වෙනවා සම්මාදිට්ඨි සූත්‍රයම සාකච්ඡා කරන්නට ගියොත්. නමුත් මූලික ලෙසම මේ සම්මාදිට්ඨි සූත්‍රය සරියුත්තරුන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දේශනා කරන ලද සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලෙදී සරියුත්තරුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා අවසෝතිකෝ දීපිකෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුම් භික්ෂුන් වහන්සේලාත් ඇවැත්නි කියලා සරියුත්තරුන් වහන්සේට පිළිවදන් ලබා දුන්නා. ඊට පස්සේ සරියුත්තරුන් වහන්සේ මේ කාරණාවන් භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. සම්මාදිට්ඨි ආවසෝ උච්චති කිත්තාවතානුකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨියයි කියලා කියනවා. මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා කෙතකින්ද සම්මාදිට්ඨියටපත් වුණා කියලා කියන්නේ. උජුගතාස්ස දිට්ඨි. ඔහුගේ දෘෂ්ටිය ඍජු බවටපත් වුණා කියලා කියන්නේ කොහොමද? ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ. ධර්මයේ පිළිබඳව අවෙච්ඡප්පසාදයෙන් සමන්නාගතයි කියලා කියන්නේ. ආගතෝ ඉමං සද්ධම්මන්ති, මේ උතුම් සද්ධර්මයට පැමිණුණා කියලා කියන්නේ කොහොමදයි කියලා භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් විමසුවා. මෙහෙම ප්‍රශ්නය විමසනකොට භික්ෂුන් වහන්සේලා දූරතෝපිකෝ මයං ආවසෝ ආගච්ඡේයාම. එවත්නි අපි ඔබ වහන්සේගෙන් මේ කියන කාරණාව දැනගන්නට දුර ඉඳලා නමුත් ඔබ වහන්සේ ළඟින් ඇවිල්ලා මේක අහලා දැනගන්නට සුදුසුයි. අපි දුර ඉඳලා නමුත් එනවා මේ කාරණාව පිළිබඳව දැනගන්නට කියලා භික්ෂුන් වහන්සේලා ආරාධනා කළා. ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ මේ අපිට දේශනා කරන්න සම්මාදිට්ඨිය පිළිබඳව අපි ඔබ වහන්සේගෙන් අහලා ඒ පරියාය දරා ගන්නවා කියලා ආරාධනා කළා. ඒ අවස්ථාවේදී සරියුත්තරුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට යතෝකෝ ආවසෝ ආර්ය ශාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල එත්තාවතාපිකෝ ආවසෝ ආර්ය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කියලා මේ පරයය ආරම්භ කළා. ඉස්සෙල්ලම මේ කම්මපත වාරයක් නැතිනම් කුසල අකුසල ධර්මයන් පිළිබඳව අපට දේශනා කළා. පින්නතුනේ අපි මේ කාරණාව දිහා විමසා බැලීමේදී අපට මූලික වශයෙන්ම තේරුම් ගැනීම වැදගත්. සම්මා දිට්ඨියයි කියන්නේ කොහොමද කියන එක පිළිබඳව. සම්මා දිට්ඨිය කියලා කියන්නේ අපි සාමාන්‍ය විදිහෙන් ගත්තොත් නම් යහපත් දැකීම. එතකොට යහපත් දැකීම කියන බොහොම සරල වචනයක්. නමුත් ඒ සරල වචනය තුළින් සම්මා දිට්ඨිය කියන කාරණාව තුළ ලබා දෙන
ගැඹුරු අර්ථය අපට මනාව පැහැදිලි කරගන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා අප තේරුම් ගන්නට අවශ්‍යයි කුමක්ද සම්‍යක් දර්ශනය කියන්නේ යහපත් දැකීම කියලා කතා කරන්නේ කොතකින්ද කියන එක පිළිබඳව අප තේරුම් ගන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා යහපත් දැකීම කියලා කියන්නේ අයහපත් දැකීමකට ප්‍රතිවිරුද්ධව ගියපු දෙයක්. එහෙමත් නැතිනම් මිච්ඡා දිට්ඨියට ප්‍රතිවිරුද්ධ වූ දැකීම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට යහපත් දර්ශනය කියන දේ ඊටාම මේ ශාසනයේ වැදගත්ම දේ. එහෙමත් නැතිනම් සියලුම ලෝකෝත්තර මාර්ගයට මූලිකත්වය සපයන දේ තමයි සම්මා දිට්ඨියයි කියලා කියන්නේ. ඒ නිසා තමයි මහා චත්තාරීසක සූත්‍රාදී සූත්‍ර දේශනාවන්ගෙදී භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි මම ඔබලට සම්මා සමාධිය සපරිවාර කොට දේශනා කරමි කියලා. සම්මා සමාධිය පිළිබඳව ලෝකෝත්තර සම්මා සමාධිය පිළිබඳව දේශනා කරන්නට ගිහිල්ලා తත්‍ර භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති මහණෙනි එතනදී සම්‍යක් දෘෂ්ටිය තමයි පූර්වාංගම වෙන්නේ කියලා. සම්‍යක් දෘෂ්ටිය තමයි මූලිකත්වයේහි තබා ගන්නට වෙන්නේ. ඒතකොට සම්‍යක් දෘෂ්ටිය මූලිකත්වයේහි තබාගෙන ලෝකෝත්තර ප්‍රතිපදාව විවරණය කරන භාග්‍යතුන් වහන්සේ සම්‍යක් දෘෂ්ටිය දෙආකාරයකින් බෙදලා පෙන්වුවා. ලෞකික සම්‍යක් දෘෂ්ටිය සහ ලෝකෝත්තර සම්‍යක් දෘෂ්ටිය කියන කාරණා දෙක. එතකොට ලෞකික සම්‍යක් දෘෂ්ටිය කියන්නේ සාසවා පුඤ්ඤ භාග්‍යා උපදිවේපක්ඛා ශාස්ත්‍රව උන පින්පක්ෂයේහි වැටෙන මතු විපාකගෙන විද්දෙන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ කියන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය ආදී යම් සම්‍යක් දෘෂ්ටියක් තියෙනවා නම් ඒ වගේම සත්‍යානුලෝමික ඥානයක් තියෙනවා නම් මේ කියන කාරණා ඒ කියන්නේ මාර්ගඵල අධිගමයකට කලින් යම් කිසි කෙනෙකුට පවත්නා යම් නුවණක් තිබෙනවා නම් මේ හැමදේම මේ දෘෂ්ටිය කියන දේ මෙතනත් නියෝජනය කරනවා. නමුත් ඒ සම්‍යක් දෘෂ්ටිය සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා ශාස්ත්‍රවයි ආශ්‍රවයන්ගෙන් ඇසුරු වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම පුඤ්ඤ භාගියා ඒක පින් පක්ෂයේහි වැටෙන දෙයක්. ඒ වගේම උපදිවේපක්ඛා මතු විපාක පිනිස ඒ පවතිනවා. එහෙමත් නැත්නම් ඒක ඒ කුසලයේ විපාකයක් බවට පරිවර්තනය වෙනවා. හැබැයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග පරියාපන්නා ආර්ය වූ අනාශ්‍රව වුණ ලෝකෝත්තර වූ මාර්ගාංගයන් අනුව ගිය සම්‍යක් දෘෂ්ටියක්. එතකොට මාර්ග සිත්වල සහ ඵල සිත්වල අපිට දකින්න පුළුවන් සම්‍යක් දෘෂ්ටිය. එතන තියෙන සම්මා දිට්ඨි කියන දෙයින් නියෝජනය වෙන්නේ මතු විපාක ගෙනවිත් දෙන දෙයක් නෙවෙයි. එතනදී නියෝජනය වෙන සම්මා දිට්ඨිය බවට පත් වෙලා තියෙන්නේ ලෝකෝත්තර දෙයක්. ඒක ආර්යයි අනාශ්‍රවයි මාර්ගාංග අනුව ගියපු දෙයක්. ඒ නිසා මේ දෙආකාර සම්‍යක් දෘෂ්ටියක් ගැන දේශනා කරන බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර ප්‍රතිපදාව විශ්ේ ලෝකෝත්තර සම්මා සමාධියටත් උපකාර කරන දේ හැටියට පෙන්වන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන කාරණාව. අන්න ඒ නිසා මේ සම්මා දිට්ඨිය කියන කාරණාව අපිට පේනවා පූර්වාංගම වෙන දෙයක් හැටියට. ඒ නිසාමයි සම්මා දිට්ඨි පුබ්බංගම හෝති කියලා කිව්වේ. එතකොට මේ පූර්වාංගම වෙන සම්‍යක් දෘෂ්ටිය අපිට අපේ ජීවිතය තුළ ආරම්භ වන ආකාරය සහ දියුණු වන ආකාරය යෙදෙන ආකාරය පිළිබඳව අපිට කතා කරන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒක හොයාගෙන යනකොට අපිට මේ සම්මා දිට්ඨි සූත්‍රය ඒ සඳහා විශේෂ අත්ලක් සපේනවා. මොකද මේ ඔස්සේ සම්‍යක් දෘෂ්ටිය ඊටාම මනවින් පැහැදිලි කරලා තියෙනවා ධර්මසේනාධිපතීන් වහන්සේ. ඉතින් මේ කාරණාවේදී අපි බලනකොට යතෝකෝ ආවසු අරිය ශාවක අකුසලංච පජානාති යම් කිසි විදියකින් ආර්ය ශ්‍රාවකයා අකුසලය පිළිබඳව දන්නවනම් අකුසල මූලංච පජානාති අකුසල මූලය දන්නවනම් කුසල මූලය දන්නවනම් එත්තාවතාපිකෝ ආවසු අරිය ශාවකෝ සම්මාදිට්ඨි මෙතකින් ආර්ය ශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටිගතයි කියලා කියනවා. අකුසලයේ දන්නවනම් අකුසල මූලය දන්නවනම් කුසලයේ දන්නවනම් කුසල දන්නවනම් එත්තාවතා එතකින්ම ආර්ය ශාවකෝ ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨි හෝති සම්‍යක් දෘෂ්ටිය ඇත්තෙක් බවට පත් වෙනවා. නිකම්ම නෙමෙයි උජුගතාස්ස දිට්ඨි ඔහුගේ දෘෂ්ටිය ඍජු බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම
ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ධර්මයේ පිළිබඳව ඔහුට අවෙච්ඡප්පසාදේ තියෙනවා. කියන්නේ නොසෙල්වෙන ප්‍රසාදයක් තියෙනවා ධර්මයේ පිළිබඳව. ආගතෝ ීමන් සද්ධම්මන්ති ඔහු මේ සද්ධර්මයට පැමිණුණ කෙනෙක්. එතකොට මෙතනදී ඍජුවම ලබා දෙනවා ඒ යම් කිසි කෙනෙකුට තියෙනවා නම් ඔහු නොයසේනම් සේකාරයන් වහන්සේ නම. එතකොට ඒ නිසා තමයි ඔහු ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ. ඒ වගේම සම්මාදිට්ඨියට පත් වුණ පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ඔහුගේ දෘෂ්ටිය උජුගතාස දිට්ඨි ඍජු බවට පත් වෙච්ච එකක්. ඒක වංක දෙයක් නෙමෙයි. ඒ වගේම අවෙච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගතයි. මේ ධර්මයට ඔහු පැමිණුණා. නැතිනම් මේ ශ්‍රෝතයට දහම් නැමැති සැඩපහරට ඔහු පත් වෙච්ච කෙනෙක්. දහම නැමැති මේ ප්‍රවාහයට යොමු වුණ කෙනෙක්. ඔහු අනිවාර්යයෙන්ම නිර්වාණය කරා රැගෙන යනවා. ඒක අතරමඟින් අඩාලත්වයටපත් වෙන්නේ අතරමැදදී ඒක නතර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඔහුගේ දෘෂ්ටිය ඍජු බවටපත් වුණා. ඔහුගේ අවබෝධය කියන දේ. එතකොට ඒ තරම්ම වැදගත් දහම්පරයයක් තමයි එතකොට මොකද්ද? අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති කියන මේ කාරණාව. එතකොට මේ කාරණාව විමසා බලනකොට අපි නිකම්ම කතා කරන තැනක් නෙමෙයි. අකුසලංච පජානාති කියනකොට නිකම්ම දැනගැනීමක් ගැන නෙමෙයි. මොකද මේ පජානාති කියන වචනය සාමාන්‍ය භාවිත වෙන්නේ ප්‍රජානනය. එතකොට ප්‍රජානනය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඥානනය ඉක්මවා ගිය ස්වභාවයක්. ඒ කියන්නේ සාමාන්‍ය දැනගන්න බව ඉක්මවා සිටි දෙයක් තමයි ප්‍රජානනයයි කියලා කියන්නේ. එතකොට මේ පජානාති කියන වචනයෙන් ඥානාති කියන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා එතනදී ඥාන සංප්‍රයුක්ත භාවයක් කතා කරනවා. ඒ කියන්නේ නුවණින් දකින ස්වභාවයක්. නිසා නිකම්ම අකුසලයේ දැනගත්ත කෙනෙක් නෙමෙයි. නිකම්ම අකුසල මූලයේ දැනගත්ත කෙනෙක් නෙමෙයි. මොකද කර්මවාදී ක්‍රියාවාදී වෙන්නේ බුදුදහම පමණක්ම නෙමෙයි. මේ ශාසනයෙන් බාහිර කෙනෙක් වුණත් ඒ බාහිර ශාසනික පුද්ගලයෝ කර්මවාදී ක්‍රියාවාදී වූ අය ඉන්නවා. ඒ කියන්නේ අපි කරන හොඳ කර්මවල නරක කර්ම කුසලයන්ගේ විපාක අකුසලයන්ගේ විපාක අකුසල් කරන්න එපා කුසල් කරන්න කියලා පනවන කර්මවාදී ක්‍රියාවාදී ශාසනයේ කාලෙදි තිබුණා. ඉතින් අන්න ඒ නිසා මෙතනදී විශේෂයෙන් දක්වන්නේ මේ අකුසලයේ කියලා දැනගැනීම පමණක්ම නෙමෙයි. එතනදී ඒ පිළිබඳව නුවණින් දැනගැනීමක් පිළිබඳව. ඒ නිසායි මෙතනදී පජානාති කියන වචනය දේශනා කරන්නේ. එතකොට සරියුත්තරුන් වහන්සේ ඒක නැවතත් විස්තරිත වශයෙන් දේශනා කරනවා. ඒ දේශනාවම භික්ෂුන් වහන්සේලාට කතමං පනවසු අකුසලං. මොකද්ද ඇවත්නි මේ අකුසලයේ කියලා කියන්නේ? කතමං අකුසල මූලං. මොකද්ද අකුසල මූලය? කතමං කුසලං කුසලයේ මොකද්ද? කතමං කුසල මූලං. ඒකට මොකද්ද කුසල මූලයයි කියලා ඒ ධර්මසේනාධිපතින් වහන්සේ ඒ කාරණාව බෙදා දක්වනවා. පාණාතිපාතෝ කෝ ආවසෝ අකුසලං. ඇවත්නි පාණාතිපාතය කියලා කියන්නේ අකුසලයක්. අදින්නා දානං අකුසලං. අදින්නා දානේ නුදුන් දෙය ගැනීම කියන එක අකුසලයක්. ඒ විදිහටම කාමයේ වර්ධවා හැසිරීම, ඒ වගේම බොරු කීම, ඒ වගේම පිසුනා වාචය, පරුසා වාච, සම්පප්පලාපය, අවිජ්ජාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය කියන මෙන්න මේ දේවල් අකුසල පෙන්නනවා. කොටිම කිව්වොත් දස අකුසල කර්මපත කියලා අපි මේ දේවල් හඳුන්වනවා. දස අකුසල කර්මපත. එතකොට මේ දස අකුසල කර්මපතයන්ම අකුසලංච පජානාති කියනකොට ඔහු හඳුනාගන්නේ අකුසල කියලා. මේ දස අකුසල කර්මපතයන්. දස අකුසල කර්මපතයන් අකුසලයන් බවට පත් වෙනකොට අකුසල මූලයේ බවට පත් වෙන්නේ ලෝභෝ අකුසල මූලං, ලෝභය අකුසල මූලයක්, දෝෂ මූලං, ද්වේෂය අකුසල මූලයක්, අකුසල මූලං, මෝහය කියන දේ අකුසල මූලයක් කියන එක. එතකොට මේ කයින් කරන වැරදි ටික, ඊට පස්සේ වචනයෙන් කරන වැරදි ටික සහ සිතින් කරන වැරදි ටික කියන මේ සිත කය වචනය කමයක් තියෙනවා නම් මේ ධර්මයෙන් පෙන්වනවා අකුසලයේ හැටියට. මේ අකුසල ධර්මයන්ගෙන් අකුසල ධර්මයන් ඇති කරන්නට මූලය සපේන දේ. නැතිනම් හේතු වන ධර්මය අකුසල මූලය හැටියට දේශනා කළා.
එතකොට මෙතනදී දස අකුසල කර්මපතයන්ගෙන් අවිද්‍යාව සහ ව්‍යාපාදය කියන අකුසල් දෙක අකුසල මූලයක් වෙනවා. අකුසල මූලය වෙනවා වගේම අකුසලයක් බවටත් පත් වෙනවා. අවිද්‍යාව කියලා කියන්නේ විෂම ලෝභය කියන එක. එතකොට ඒ විෂම ලෝභය අර සාමාන්‍යයෙන් තණ්හාව කියන මට්ටම, නන්දිය කියන මට්ටම ඉක්මවා ගිහිල්ලා ඒක අවිද්‍යාව කියන දේ පර සම්පත්තීන් පිළිබඳ පර වස්තුන් පිළිබඳව පවත්නා විෂම ලෝභයක් කියන්නේ. ඒක සාමාන්‍ය ලෝභාව ඉක්මවා ගිය විෂම ලෝභයක්. එතකොට හැබැයි ලෝභයේම එක ස්වභාවයක් තමයි බහුලීකృత වූ අවස්ථාවක් තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ලෝභයේම ඉතාමත් වර්ධනය වුණ තත්ත්වයක්. හැබැයි ඒක අකුසල මූලයකුත් වෙනවා, අකුසලයක් බවටත් පත් වෙලා තියෙනවා. ඒ වගේම ව්‍යාපාදය කියලා කියන්නේ ද්වේෂයමයි. කොට ඒ ව්‍යාපාදය කියන දේ, තරහව කියන දේ, පටිගය කියන දේ කියන ද්වේෂය අකුසල මූල කියපු තැන ජනය වෙලා තියෙනවා. මේ අකුසල් දෙක කර්ම බවටත්පත් වෙලා තියෙනවා. එම අකුසල මූලයක් නියෝජනය කරමින් පවතිනවා. අනික 8 කර්මපත නියෝජනය කරමින් කර්ම බවටපත් නොවි. එතකොට අනිත් දස අකුසල ධර්මයන් පිළිබඳව මේ පින්නතුන්ගේ දැක්මක් තිබෙන නිසා මම ඒ පිළිබඳව වඩාත් කරුණු දීර්ඝ ලෙස එකින් එකට පැහැදිලි කරන්නට යන්නේ නැහැ. මේ අකුසලයේ මේ රැකෙන්නේ මෙහෙමයි, මේ අකුසලයේ කැඩෙන්නේ මෙහෙමයි කියන කාරණාවන් මම වඩාත් පැහැදිලි කරන්නට කාලය ගන්නෙ නැහැ. මම හිතනවා මූලික ඒ දැනුම් පද්ධතිය මේ පින්නතුන් ළඟ තිබෙනවායි කියලා. ඉතින් මෙන්න මේ අකුසල් සහ අකුසල මූලයන් කියන කාරණාව හැමතැනකදීම අප තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට කතමංචාවසු කුසලං මොනවද කුසලයේ කියලා කියන්නේ? පාණාතිපාතා වේරමණී කුසලං, පාණාතිපාතාවෙන් වැළකීම කුසලය. ඒ වගේම අදින්නාදානා වේරමණී කුසලං, නුදුන් දේ ගැනීමෙන් වැළකීම කුසලයක්. මේ විදිහට කාමේසු මිච්ඡාචාරා වේරමණී, කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප, අවිද්‍යාව, ඊට පස්සේ ව්‍යාපාදේ අවිද්‍යාවෙන් වැළකීම නැතිනම් අනවිජ්ජාව. ඒ වගේම අපිට මිච්ඡා දිට්ඨිය වෙනකොට සම්මා දිට්ඨිය කියන දේ කුසලයේ හැටියට දක්වනවා. ව්‍යාපාදය අව්‍යාපාදයේ කුසලයේ හැටියට දක්වනවා. ධර්මයන්ගේ වෙන්වීම කියන දෙපැත්තෙන් දස කුසල කර්මපතයන් පිළිබඳව කතා කරනවා. එතකොට කුසල මූලය කියලා කියන්නේ මොකද්ද? අලෝභෝ කුසල මූලං, අලෝභය කුසල මූලයක්. අද්වේෂය කුසල මූලයක්. අමෝහය කුසල මූලයක්. එතකොට මෙන්න මේ ධර්මය, මේ කාරණා ටික කුසල ධර්මයන්ට මූලිකත්වයේ සපයන දේ. එතකොට මේ කුසල ධර්මයන් අකුසල ධර්මයන් දන්නවා, අකුසලයන්ට හේතුව දන්නවා, කුසලය කියන්නේ මේකයි කියලා දන්නවා, කුසල ධර්මයන්ට තියෙන හේතුව දන්නවා. යතෝකෝ අවසු අරිය ශාවකෝ එවං අකුසලම් පජානාති. වැත්ති මේ ආර්ය ශ්‍රාවකයා මේ විදිහට අකුසලයේ දන්නවා. එවං අකුසල මූලං පජානාති. මේ විදිහට අකුසල මූලය, කුසලයේ කුසල මූලය කියන මේ කාරණා හතර පිළිබඳ දැනුමක් තියෙනවා. සෝ ඒ කෙනා, ඒ දැනුම තියෙන කෙනා සබ්බසෝ රාගානුසයන් පහය සියලු වශයෙන් රාගානුසය දුරු කරලා පටිඝානුසයන් පටිවිනෝදෙත්වා, පටිඝානුසය කියන දේ ඉවත් කරලා දාලා අස්මීති දිට්ඨිමානානුසයන් සමෝහනිත්වා, වෙමි කියන දෘෂ්ටි සහ මානානුසය කියන දේ දුරු කරලා දාලා අවිජ්ජම් පහය විද්‍යාව කියන දේ දුරු කරලා විද්‍යාව කියන දේ දිත්තේ ධම්මේ දුක්ඛසන්ත මේ දිටු දැමීම දුක කියන දේ ස්ථානයටපත් කරපු කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න සම්‍යක් දෘෂ්ටිගතයි කියලා කියන්නේ කියලා සරියුත්තරුන් වහන්සේ බෙදා දක්වනවා. දැන් මේ පරියාය කෙනෙකුට විමසන්නට වටන පරියායක්. දැන් අකුසල දන්නවා, අකුසල මූලයේ දන්නවා, කුසල මූලයේ දන්නවා. මේ පිළිබඳව යම් කිසි කෙනෙකුගේ අවබෝධ එපමණකින්ම කෙනෙක් රාගානුස පටිඝාන දුරු කරන කෙනෙක්, ඒ වගේම කියන හැඟීම සහ දෘෂ්ටිමාන කෙනෙක් කියලා කියන
ආම සුවිශේෂ දර්ශනයක් බවට පත් වෙන්නට ඕන. එහෙනම් අකුසලයට හේතු ගන්නවයි කියනකොට ඒක සාමාන්‍ය දැක්මක් බව විශේෂයෙන්මපත් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ ඊටාම සුවිශේෂවත් දැක්මක්. ඒ දැක්මක්. ඒ නිසායි මේක පිළිබඳව අපි ටිකක් ගැඹුරින් කල්පනා කරන්නට ඕනේ. කුසලයේ කියනකොට අපි අකුසලයේ පිළිබඳව දන්නවා. අකුසල කර්මපතේ පිළිබඳව කතා කරනවා. එතකොට මේ කාය කර්මය තුන් ආකාරයකින් අපි කතා කරනවා. වචනේ චතුබ්බිද කොට කතා කරනවා. එතකොට මනස තුන් ආකාරවත් කොට කතා කරනවා. මේ විදිහට අපි දස අකුසල කර්මපතේ කතා කළාට මේකට සමුත්ථානික හේතු හැටියට මේවා උපවන හේතු හැටියට අපි ලෝභ දේශ මොහ කියන දේවල් කතා කළාට අප කොහොමද ලෝකෝත්තර මාර්ගයක් ඉන්නේ කියන එක පිළිබඳව අපි මෙතනදී විමසා බැලීම වැදගත් වෙනවා. මොකද අපි මේ විමසන ක්‍රමයට තමයි පින්නතුනේ අකුසලයේ දුරු කරලා කුසලයේ උපදවා ගැනීමේ හැකියාව අපට තියෙන්නේ. අපි ඒක විමසා බලන විදිහට තමයි අකුසලයේ දුරු කරන්නේ. ඒකට තමයි අපිට කුසලයේ කියන දේ දිනු කරන්නට පුළුවන්කම තියෙන්නේ. අකුසලයේ හඳුනා ගන්න ක්‍රමවේදය අනුව. එතකොට දැන් කුසලයේ කියනකොට අකුසලයෙන් වැළකීම අර දස කුසලයන්ගෙන් වැළකී සිටීම ඒකේ කුසලය. එතකොට ඒකත් කියනවා වේරමණී කියලා වැළක්ම කියන එකට සතුන් මැරීම වැළකීම කියන එකට. එතකොට දැන් කියන වැළකීම කියන අපි මේකට පාදක කරගෙන බලමු. ඒ කාරණාව පාදක කරගෙන අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා මේක මේ ශික්ෂාපදයේ රකින්න අවස්ථාවන් පිළිබඳව. එතකොට මේ ශික්ෂාපදයේ රකින්න අවස්ථාවන් පිළිබඳව කතා කිරීමේදී සම්පත්‍ති විරති, සමාදාන විරති, සමුච්ඡේද විරති කියලා මේ වැළැක්ම සතුන් මැරීමෙන් වැළකී සිටීම කියන කාරණාවන් අපිට කතා කරන්න පුළුවන්. එතකොට එතනදී සම්පත්‍ති විරතිය කියලා කියනවා. සම්පත්‍ති වශයෙන් වැළැක්ම කියන දෙයට දැන් කෙනෙක් සතුන් මැරීම කියන දෙයින් වළකින්නේ සාමාන්‍ය දැක්මක් ඇතිව. ඔහු විසින් කාපවාදයේ හෝ තමා පිළිබඳව කල්පනා කරලා මම වැන්නෙකුට මෙබඳු දෙයක් සුදුසු නැහැ කියලා කල්පනා කරනවා. ඒ දෙයින් වළකිනවා. එතකොට ඒකත් වැළැක්මක් තමයි. හැබැයි ඒ වැළැක්ම කියන දේ සම්පූර්ණම ලෞකිකත්වයේ තුල පිහිටා සිටි වැළැක්මක්. ඒ වැළැක්ම ලෝකෝත්තර මාර්ගයක් උපදවන වැළැක්මක් නෙමෙයි. එතකොට උදාහරණයක් හැටියට දක්වනවා අර මේ පින්නතුණුත් අහලා ඇති පුංචි කතාවක් තියෙන්නේ අර තමන්ගේ මෑණියන්ට වෙලා මෑණියන්ගේ අසනීපයේ සංසිඳ වීම සඳහා වෙලා එක පුරුෂයෙක් කන්හාවෙක් අහු වෙනවා. මේ හාවව මරලා මෑණියන්ට අරගෙන ගිහිල්ලා හාමස් දුන්නොත් මෑණියන්ව සුවපත් කරගන්න පුළුවන්කම තියෙනකොට ඔහු විසින් නැවත කල්පනා කරනවා මම මගේ අම්මව සුවපත් කරන්න කියලා මේ තව සතෙක් ඝාතනය කිරීම අපි නෙමෙයි මම වන්නේකට සුදුසු දෙයක් නෙමෙයි කියලා ඔහු ඒ හාවව මුදාහරින කතාවක්. ඒකට අන්න ඒ බඳු අවස්ථාවන්හිදී තියෙන්නේ මෙන්න මේ සම්පත්‍ති විරතිය. එතකොට මම වන්නේකට මෙබඳු දෙයක් සුදුසු නැහැයි කියලා ඒ ඇති කරගත්ත වැලක්ම කියන දේ. ඒ වගේම සමාදාන විරතිය කියලා කියනවා සමාදන්ව ගත්ත ශික්ෂා පදේ නිසා ඇති කරගත්ත විරතියක්. ඒක අර සම්පත්‍ති විරතියට වඩා ඒ වැලක්ම ටිකක් වටිනවා. ඔවිසින් උත්සාහවත් වෙන්නේ අර ශික්ෂා පදවල හික්මීම කියන දේ. සමාදන්ව ගත්ත ශික්ෂා පදයන් නොකඩකොට ආරක්ෂා කිරීම නැතිනම් සීල සම්පන්න භාවය කියන දේ මාර්ගයක ගමන් කරන්නට ඔහු උත්සාහවත් වෙනවා කියන එක සම්පත්‍ති විරතිය. අර එක උපාසක කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් ළඟ පංචශීලයේ සමාදන් වෙලා කැලේට යම් කටයුත්තක් සඳහා කැලේට යනකොට පොරවකුත් අරගෙන මේ උපාසකතුමාව පිඹුරෙක් අල්ලගෙන වෙලා ගන්නවා. ඊට පස්සේ මේ පිඹුරෙක් අල්ලගෙන වෙලාගෙන ඉන්නකොට මේ උපාසකතුමාව ටිකෙන් ටික වෙලුම තද කරනකොට හිතනවා දැන් පොරව ළඟ තියෙනවා මට මේ පොරවෙන් ගහලා මේ සතාව කපන්න පුළුවන්කම තියෙනවා. එහෙම තියෙනකොටත් දෙපාරක්ම තුන් පාරක්ම මේක හිතනකොට බොහොම ආයාසයෙන් තමන්ගේ සීලව ගත්ත බව සිහිපත් කරලා ඒ දේ සිද්ධ කරන්නේ නැහැ. වැරදිලාවත් මේක හිතේ කියලා තමන්ට ගන්න බැරි තරම් ඈතට අර පොරව විසිකල්ලා දානවා ඉවතට දානවා. එතකොට ඒ සමාදන්ව ගත්ත ශික්ෂාපදයේ
දෙවි හිමි කොට සුරකීමේ අදහසින් ඇති කරගත්ත කුසලයේ කියන දේ නැතිනම් වැලක් කියන දේ. ඒ වැලක්ම කියන දේ පින්නතුනේ එකත් ප්‍රතිපදාවේ මූලික වශයෙන් ඇති වෙන සීලය කියන දේ තුල වර්ධනය වෙන දෙයක්. එතකොට ඒ සාමාන්‍යයෙන් උපදි විපාක සහිත සම්‍යක් දෘෂ්ටිය පෙරටු කරගත්ත කෙනෙකුට දැක්මක් තමයි ඒ දැකීම. ඊට පස්සේ තුන්වෙනි කාරණාව සමුච්ඡේද විරතිය කියන දේ. සමුච්ඡේද විරතියක් උපදී මාර්ගඵලාදිගමයකටපත් වූ කෙනෙකුට, එතකොට මාර්ගයකටපත් වූ කෙනෙකුට කිසිම හේතුවකට ඒ අකුසලයේ සිද්ධ කරන්නට සිතක් පහළ වෙන්නේ නැහැ. දැන් සතෙක් ඝාතනය කිරීම පිණිස මේ සිතක් උපදින්නේ නැහැ. ඇයි? ඒ හේතුව දුරු කරලා. එනිසා ලෝකෝත්තර සම්‍යක් දෘෂ්ටි පිළිබඳව පින්නතුනි කතා කරනවා නම් අපිට කතා කරන්නට අවශ්‍ය වෙන්නේ අන්න ඒ කියන සමුච්ඡේද විරතිය පිළිබඳව. එතකොට දැන් මේ දස අකුසල කර්මපතයන්ගේ වැළැක්ම කියන දේ පිළිබඳව අපි විමසා බලනකොට දස අකුසල කර්මපතයන්ගෙන් ලෝකේ වළකින්නට පුළුවන් ක්‍රමයන් බොහෝමයක් තියෙනවා. ඇතම් කෙනෙක් තමන්ට මේක නොසුදුසුයි නම් ලෝකයෙන් පීඩාවටපත් වෙයි, ලෝකයෙන් ගැටලු වෙන නිසා මේ ඉන්නවා. තවත් කෙනෙක් සීලයේ සමාදන් වෙලා මේ දේ නොකර ඉන්නවා. තවත් කෙනෙක් තමන්ගේ මේක ශික්ෂාපද බිඳීම පිණිස හේතුවක් තියෙනවා නම් අන්න ඒ හේතුව දුරු කරලා දාලා ඒ හේතුව දුරු කිරීම නිසා ශික්ෂාපදය බිඳුව නැති කිරීම තුළ ශික්ෂාපදය ආරක්ෂා වෙනවා. මෙන්න මේ විදිහට සීලය රකින්න කෙනෙක් නිකම්ම රැකෙන කෙනෙකුත් ඉන්නවා. ඉතින් මේ කාරණාව වගේම තමයි අද ඔය ඇතම් කෙනෙක් සමහර වෙලාවට රහත්තුන්ට සිල් ඕන නැහැ කියලා කියන්නේ. රහත් වුණාම සීලය අවශ්‍ය නැහැ කියලා කියනවා. රහත් වුණාම ප්‍රකෘති සීලයක් තියෙනවා. ප්‍රකෘති කියන එකෙන් අදහස් කරන්නේ උන්වහන්සේලා නිකම්ම සිල්වත්. ඒ සීලයේ ශික්ෂාපද එමත් නැතිනම් රහත් වුණා කියලා කියන්නේ බල දෙනට ඕන විදිහට ඕන ශික්ෂාපද වෙනස් කරගෙන රකින්න කියන දේ Tamanට ඕන ටික රකලා අනිත් ටික පා කියන්නේ කියන එක නෙමෙයි අරිහත් ඵලය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ යම් ශික්ෂාපදයක් පැනෙවුවා නම් එය දෙවි හිමි කොට ආරක්ෂා කරන තත්වයක් තමයි රහතන් වහන්සේ තුලත් विद्यमान වෙන්නේ. ඒක කඩලා දාන්නේ නැහැ. ඒක බිඳින්නේ නැහැ ශික්ෂාපදය. ඒ නිසා රහතුන්ට සිල් නැති වුණාට රහතුන්ට විනයක් තියෙනවා. රහතුන්ට ශික්ෂාපද නිකම්ම සමාදන්ව ගත්ත ශික්ෂාපද සචිත්තකව හිතා කඩනවා කියන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද සීලයේ පරිපූර්ණකාරී. ඒක පුරලා ඉවරයි. ආයි කරන්න දෙයක් නැහැ. ඒ පුරලා ඉවරයි කියන එකෙන් අදහස් කරන්නේ කඩා දමනවා කියන එක නෙමෙයි. කඩන්න තියෙන හේතු. ශික්ෂාපදයන් කඩලා ඒ වැරදි නැවත කරන්න පුළුවන් කියන හේතු ටික දුරු කරලා තියෙනවා. ඒ නිසා අකුසල් සිද්ධ නොකර ඉන්නේ අකුසල් සිද්ධ නොකර ඉඳීම සඳහා සිත් පහළ වීම නිසා නෙවෙයි. අකුසල් කිරීම සඳහා භූමිය නැති නිසා, අකුසල් කිරීම සඳහා වටපිටාව නැති නිසා තමයි රහතන් වහන්සේලා ඒ ශික්ෂාපදය ආරක්ෂා කරන්නේ. ඒකට ඒක ප්‍රකෘති සීලයක් කියලා කියනවා. يعني පිටි සීලයක් ඒක. ඒක අමුතුවෙන් රකින්න ඕනේ නැහැ. ඒ නිසා කතං කරණීයං නාපරං ඉත්තත්ථායති තමයි කල යුතු දේ කළා. මත්ෙහි කල යුත්තක් නැහැ. හැබැයි කල යුත්ත කළත් මත්ෙහි කල යුත්තක් නැති වුණත් ඒ ශික්ෂා පදයේ තුල ශික්ෂා භූමිය තුල උන්වහන්සේලා පිහිටා සිටිනවා. ඒක තමයි අරිහත් ඵලයේ තියෙන විශේෂත්වය. එතකොට අපිට මේ සූත්‍රයට අපි නැවත ප්‍රවේශ වුණොත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා අපි කොහොමද මේ දර්ශනය උපදවන්නේ. එමත් නැතිනම් මේ සිල්වත් වන මේ දැකීම පරිපූර්ණකාරී කොට පුරණ දැකීම අපි කොහොමද උපදවගන්නේ. එතකොට යම් සංයෝජනයක් නිසා නම් කෙනෙක් සතෙක් මරන්නේ, යම් සංයෝජනයක් නිසා නම් කෙනෙක් හොරකම් කරන්නේ, යම් සංයෝජනයක් නිසා නම් කෙනෙක් කාමයේ වර්ධවා හැසිරෙන්නේ, කෙනෙක් බොරු කියන්නේ, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප මේ ආදී දේවල් කෙනෙක් කරන්නේ යම් කිසි සංයෝජනයක් නිසා නම්, බැඳුමක් නිසා නම්, යම් අකුසලයක් නිසා නම් විනතුනි අන්න ඒ අකුසලය දුරු කරන කෙනෙකුට, ඒ කියන්නේ ඒ බන්ධනය දුරු කරන කෙනෙකුට, ඒ බැඳුම දුරු කරන කෙනෙකුට අර අකුසලය කියන කර්ම ඉන්න පුළුවන්කම තිබෙනවා. එතකොට දුරු කරන පැත්තක් ගැන මේ කතා කරන්නේ. ප්‍රාණාතිපාතාව යම් කිසි කෙනෙක් මැරීම කියන දේ යම් කෙනෙකුගේ ජීවිතය තුළ සිද්ධ වෙනවා නම්
ඒ සිද්ධවන්නට තියෙන හේතුව තමයි ද්වේෂය. නැතිනම් පටිඝය නැමැති සංයෝජන ධර්මය. ඒට රූපය අසුරු කරගෙන පටිඝය කියන සංයෝජන ධර්මයේ පවත්වන කෙනෙකුට අද මොනතරම් සීලයක් සමාදන් වෙලා තිබුණත් ඔහු ඒ ගන්න උත්සාහය අඩු වෙලා යනකොට ඒක බැලුමක් වතුරයට ඔබාගෙන ඉන්නවා වගේ. ඒ උත්සාහය තියෙනකන් යට ගිහිල්ලා තියෙනවා. හැබැයි උත්සාහය අඩු වෙච්ච ගමන් ඒක නැවත මතුවෙන්න පුළුවන්කම තියෙනවා වගේ. කොච්චර සිල්වත් වෙලා හිටියත් ඒක කැඩෙන්න පුළුවන්කම ඕන වෙලාවක තියෙනවා. මොකද ඒ ශික්ෂාපදයේ බිඳින්න අවශ්‍ය සංයෝජනයේ Taman තුල පවත්වාගෙන ඉන්නවා. ඒක අනුසය මට්ටමින් හෝ පවත්වාගෙන සිටිනවා. ඒ නිසා ඒ පටිඝයේ අනුසය මට්ටමින් හරි තියෙනවා නම් ඒක පරිඋත්ථානයටපත් වෙලා නැතිනම් නැගී සිටීමකට ලක් වෙලා නැවත ඔහු සතුන් මරන්නෙක් බවට පත්වන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා සසරේ අපි කොතෙක් සිල් රැකලත් ඇති, ධ්‍යාන ලැබලත් ඇති, බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලත් ඇති. නමුත් නැවත සතුන් මරණ තත්ත්වයට හැම කෙනෙක්මපත් වෙලත් ඇති. ඒකට ඒක හැම වෙලාවකදීම తాවකාලික දර්ශනයක් තුළ ඉපදුණු දෙයක්. අන්න ඒ නිසායි යම් කිසි අකුසලයක් සිද්ධ වෙන්නේ යම් සංයෝජනයක් නිසා නම් අන්න ඒ සංයෝජනය අප තේරුම් අරගෙන ඒ සංයෝජනය දුරු කළ යුතු බවට පත් වෙන්නේ. එතකොට තණ්හාව තෘෂ්ණාව නැමැති සංයෝජනයත් ඒ වගේම පටිඝය නැමැති සංයෝජනයත් ඒ වගේම අවිද්‍යාව නැමැති සංයෝජනයත් පටිවිනෝ කරන්නට පුළුවන් නම් දුරු කරන්නට පුළුවන් නම් පින්නතුනේ අන්න ඒ තැනක මේ අකුසලයන්ට තියෙන හේතුව නැති වෙලා යනවා. ඒ නිසා මෙතනදී වැදගත් වෙන්නේ අකුසලය දැනගෙන අකුසල මූලය දැනගන්නවා කියන එක තුළ මෙතනින් දැනගන්න ප්‍රජානන භාවය මොනින් දැනගන්නවා කියන බව. කුසලයේ දන්නවා කුසලයට හේතුව දන්නවා කියනකොට ඒ කුසලයට ගන්න ප්‍රජානන භාවය නුවණින් දැන ගැනීම කියන දේ. ඔහු දන්නවා අකුසලයේ මොකද්ද අකුසලයේ සමුත්ථාන වුනේ මොන දේවල් වලින්ද කියලා. එහෙනම් අකුසලයේ දුරු කරන්නට අවශ්‍ය නම් අකුසලයට තියෙන හේතුව දුරු කරන්නට ඕනේ. අකුසලයේ දුක්ඛ සත්‍ය නම් අකුසලයේ ඇති කරන්නට හේතු වූ දේ ඒකට කියනවා සමුදය සත්‍ය කියලා. කුසලයේ කියන එක ලෝකෝත්තර කුසලේ නම් ඒක අපි කියනවා මාර්ග සත්‍ය කියලා. ඒකට අවශ්‍ය හේතු සම්පාදනය. එහෙමත් නැතිනම් ඒක අපි කුසලයේ කියන දේ ලෝකෝත්තර කුසලයේ හැටියට අරගෙන ඒ මාර්ගයට අවශ්‍ය දේ දිනු කරන එක තුල අපිට ලැබෙන නිර්වාණය අවබෝධය කියන දේ ප්‍රතිඵලය කියන දේ නිරෝධ සත්‍ය හැටියට දකිනවා. ඒ නිසා තමයි නිරෝධ සත්‍ය පිළිබඳව වඩාත් යට විස්තරයෙන් නැවත නැවතත් තහවුරු කරන්නේ. කොහොමද මේ විදිහට දැනගන්නකොට සබ්බසෝ රාගානුසයම් පහය පටිඝානුසයම් පටිවිනෝදෙත්වා රාගානුසය දුරු කරලා පටිඝානුසය පටිවිනෝදනය කරලා වෙමි කියන දිට්ඨිමාන අනුසය ධර්මයන් ටික දුරු කරලා අවිද්‍යාව දුරු කරලා දාලා මේ දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ කියලා කිව්වේ. දිටු දැමීම දුක කෙලවර කරලා දාන. ඒක තමයි කුසලයේ දැනගෙන කුසලයට තියෙන හේතුව දැනගෙන අන්න ඒ ධර්මයන්ගේ බහුලීකృత කිරීමෙන් උපදවගත්ත ප්‍රතිඵලය නැතිනම් නිරෝධ ආර්ය සත්‍ය බවට පත් වෙනවා. එතකොට මේ තව විදිහකින් කිව්වොත් කතා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයක්. චතුරාර්ය සත්‍ය ධර්මයක් කියලා කියන්නේ නැවත නැවත ප්‍රතිසන්දි විපාක ගෙනවිත් දෙන බව ගෙනවිත් දෙන්නේ පින්නතුනේ හේතු කීපයක් නිසානේ. අපි ඒකට කියනවා අවිද්‍යාව, කර්මය, තණ්හාව කියලා. අවිද්‍යාවෙන් ඇත්ත කියන දේ වහලා යථාර්ථය කියන දේ වහලා බොරුවක් පෙන්වන නිසා කර්ම සකස් කරගන්නවා. කර්ම සකස් කරගත්තත් වෙනතුන උපදින්න පුළුවන් කමක් නැත්තේ නෑ. කර්ම සිද්ධ වුණත් කොච්චර කර්ම වුණත් උපදින්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙම වුණොත් එහෙම මේක දුරු කරන්න බැරි වෙනවානේ. කියන දේ එකම සාධකය නම් ඉපදීම පිණිස පවතින අපි අනන්ත සසරේ කොච්චර කර්ම කළාද ඒ හැම එකකටම අපිට උපදින්න සිද්ධ වෙනවාම තමයි. නමුත් අවිද්‍යාවත් යෙදිලා කර්මයක් යෙදිලා ඒ හැම කර්මයකටම තණ්හාව යෙදුනොත් තමයි පින්නතුනේ එතන මතු ප්‍රතිසන්දියක් පෙනෙන්නේ. ආයතින් පුනබ්භවා විනිබ්බත්ති කියන දේ දෙන්නේ. නැවත වේ පිනිසපත් වෙන්නේ. ඒ කියන්නේ මෙතන ප්‍රධාන කෘත්‍ය විසින් සිද්ධ කරනවා. තණ්හාව. ඒක තමයි ආසන්නම හේතුව අපි උපදින්න තියෙන. ඒ තමයි තණ්හාව කියන දේ පෙන්වන්නේ මේ හදන වඩුව හැටියට පෙන්වන්නේ. එතකොට කෙනෙක් සසරට අරගෙන යන මේ ප්‍රධානම සමුදය හැටියට පෙන්වන්නේ මොකද්ද? මේ කියන තෘෂ්ණාව කියන දේ. ඒකට තෘෂ්ණාව නිසා තමයි කෙනෙක් උපදින්නේ. ආයෙත් උපදින තැනක විපාකයේ පිළිබඳ ඇත්ත නොදන්නා කම නිසා කර්ම රැස් කරගන්නවා. ඒකට තණ්හා කරනවා. මේ චක්‍රයක් තියෙනවා.
මේ කාරණාව පිළිබඳ අකුසල රාශිය පිළිබඳ අවබෝධ කරගන්න අකුසල කර්මය කියලා කියන්නේ මොකද්ද? අකුසල කර්මයන් උපදවාගෙන තියෙන්නේ මොන හේතු ටික නිසාද කියලා එයා දකිනවා. එහෙම නැතිනම් දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය කියන මේ රාශිය පිළිබඳව ඔහු තේරුම් ගන්නවා. එතකොට මේ කාරණාව ඔස්සේ තේරුම් ගැනීමේදී අවබෝධ කර ගැනීමේදී මේ කතා කරන්නේ ලෝකෝත්තර දර්ශනයක් මතුවෙන තැනක් පිළිබඳව. අන්න ඒ නිසායි කුසලංච පජානාති කියන කාරණාවේදී මේ ලෞකික කුසලයේ කියන තැන නැතිව අපි මෙතනදී පැහැදිලි කරගන්නට උත්සාහවත් වෙන්නේ ලෝකෝත්තර කුසලයේදී. එතකොට ඒ කුසල මූලය කියන දේ ලෝකෝත්තර කුසල මූලයන් පිළිබඳව අපි කතා කරන්නේ ලෝකෝත්තර මාර්ගෝත්පාදනයට හේතු වෙන කුසල මූලයන් හැටියට මේ කාරණාවන් පිළිබඳව අපි කතා කරන්නේ. එතනට අවශ්‍ය වෙන අලෝභය, අද්වේෂය, අමෝහය කියන දේ සම්‍යක් දෘෂ්ටියෙන් ප්‍රභවය වෙන අමෝහය කියන දේ අපි මේ සාකච්ඡාවේදී ගන්නෙ. එතකොට අපට පේනවා අකුසලයේ කියන දේ හැම වෙලාවකදීම දෙන දෙයක්. අකුසලයේ කියන දේ නිර්මාණය වෙලා තියෙන එකක් නිසා එමත් නැතිනම් වැරදි සහගත මානසිකාරයක්, වැරදි සහගත මනස මෙහෙවීමක් නිසා. එනිසා අපි දුරු කළ යුත්තේ අකුසල මූලයන් දුරු වෙන තැනකට. අන්න ඒකයි අපි මුලින්ම සඳහන් කළේ යම් සංයෝජනයක් නිසා නම් කෙනෙක් සතෙක් මරන්නේ සතෙක් මරණ සංයෝජනය තමයි අපි දුරු කරන්නට අවශ්‍ය කියලා. එතකොට සතෙක් මරන්නට හේතු වෙන සංයෝජන ධර්මය හඳුනාගත්තාම, ඒකට තියෙන මූලය හඳුනාගත්තාම අපිට පුළුවන් ඒක දුරු කරන්න. එතකොට අමාරුවෙන් සතෙක් නොමර ඉන්නවට වඩා සතෙක් මැරීමට තියෙන හේතුව නැති කරන්න උත්සාහවත් වෙන කෙනාට සතෙක් මරන්න හිතක් උපදිනවා කියන එකක් කවදාවත් වෙන්නේ නැති දෙයක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා අපි අපේ හිත පිළිබඳව මෙතනදී බොහොම තේරුම් අරගෙන ඉඳීම වැදගත් වෙනවා. ඇයි මේ ලෝභය පවතින්නේ? ද්වේෂය කියන දේ උපදින්නේ, මෝහය කියන දේ උපදින්නේ අපි වැරදි විදිහට භාවිත කරන මනෝභාවයන් නැති කල්ලි. අකුසලයේ කියන දේ උපදින්නේ අපි වැරදි විදිහට අපේ මනස භාවිත කිරීම තුලින්. එතකොට කොහොමද අපි වැරදි විදිහට අපි අපේ මනස භාවිත කරන්නේ? චක්කුණා රූපං දිස්වා, ඇහෙන් රූප දැක්කට පස්සේ ඒ දැකපු රූපයේ පිළිබඳව අපි හිතෙන් චන්දරාගයේ මෙහෙවා බලනවා. ඒකට අපි කියන රූප නිමිත්තානුසාරී වෙනවා අපේ විඥානය. දැන ගැනීම කියන දේ, විචාරණය කරනවා කියන දේ රූප නිමිත්ත අනුව හැසිරෙන්නට පටන් ගන්නවා. එතකොට රූප නිමිත්තානුසාරී විඥානයේපත් වෙනකොට, රූප නිමිත්ත ඇසුරු කරගෙන විඥානයේ පවතිනකොට ඒ රූප නිමිත්තසාද ගතිතා, ඒ රූප නිමිත්ත ආස්වාදනය කරන බවත් එක්ක එකට එකතු වෙනවා හිත. රූප නිමිත්ත ආස්වාදනය කරන එකට කැමැත්ත උපදව ගන්නවා. ඒ විතරක් නෙමෙයි රූප නිමිත්තසාද සංයෝජන සංයුක්ත භාවයක් ඒ තුලින් උපදවනවා. එතකොට අපි මේ රූප නිමිත්ත නිසා උපදින ආස්වාදයේ කියන දේත් එක්කට බැඳෙනවා. අන්නේ බැඳෙනකොට අපිට ලෝකේ කැමැත්ත, ලෝභය කියන දේ අපිට උපදිනවා. ඒ වගේම අපි අකමැති වූ රූපයක් ඇස් සමුවට අපිට පෙනුනහම අපි ඒ පිළිබඳව හිතේ ද්වේෂ සහගත සිතුවිල්ලක් උපද්ද ගන්නවා. ඒකෝට දැන් මෙතන ගැටලුව තිබුණේ පින්නතුනේ අපිට ලෝකේ ඇස් ඉදිරි පිටට එන වර්ණ සටහන් වල කනට ඇහෙන ශබ්ද මාත්‍රයක් තුල එහෙමත් නැතිනම් නාසයට දිවට කයට දැනෙන බාහිර ආයතනයේ තුල ඇතිවන යමක් නෙමෙයි මෙතන ගැටලුව තිබුණේ. මෙතන ගැටලුව තිබුණේ කොහොමද? මෙතන ගැටලුව තියෙන්නේ පින්නතුනේ අපි උපදෝ ගනු ලබන වැරදි සහගත දැකීම තුල. ඒ කියන්නේ ලෝකේ පවතින යථාර්ථ ධර්මය වහලා දාලා අපි ඇති කරගන්න වැරදි සහගත සංකල්පනාව නිසා තමයි මේ අකුසලයන්ගේ පැවැත්ම පේන්නේ. ඒ නිසා තමයි ලෝකේ යථාර්ථය පිළිබඳව අවබෝධ කර ගැනීම පිණිස යම්කිසි කෙනෙක් උත්සාහවත් වෙලා යථාර්ථ ධර්මයේ පවත්වනකොට අකුසලයට පදනම් වෙන සියලු දේවල් වල නොපැවකට යනවා. ඒ දේවල් නොහට ගන්න බවකටපත් වෙනවා. ලෝකේ පවතින යථාර්ථය පිළිබඳව තේරුම් අරගෙන තියෙන නිසා. ඒ නිසා මේ කාරණාව මෙතනදී අපට ඊටාම වැදගත් වෙනවා මේ කිව්වේ මොන කාරණා ටිකක්ද කියන එක. ඒ කියන්නේ අපිට පේනවා අපේ ජීවිතයේ අපි කුසලයේ කියන දේ පිළිබඳව හොයාගෙන යනකොට අපි කියව ලෝකෝත්තර කුසලයේ ගැන කතා කරන්න කියලා. ලෝකෝත්තර කුසලයේ දිනු කරන්නට යන කෙනෙකුට එයාට දකින්න තියෙන්නේ මේ සලායතන නිරෝධය කියන දේ සාක්ෂාත් කිරීම පිණිස යන ගමන් මගක්. එතකොට අන්න ඒ බඳු මට්ටමේ
අලෝභ ද්වේෂ සමෝහ සහගත සිතුවිලි පරම්පරාවක් යාට පවත්වන්නට තියෙන්නේ. එතකොට ඒ දේ පවත්වනකොට යාට පේනවා නිමිත්ත කියන්නේ මොකක්ද? ඇහැට රූපේ පෙනුණා කියලා කියන තැන තියෙන යථාර්ථ ස්වභාවය. රූපේ තිබුණේ නැහැ කවදාවත් කැමැත්ත උපදවන බව. රූපේ තිබුණේ නැහැ ප්‍රාණඝාතයක් කරන්නට පුළුවන් අකමැත්තක් උපදවන බව තිබුණේ නැහැ. රූපේ කියන දේ කවදාවත් කෙනෙකු මුලා බවට පත් කරන බවකින් තිබුණේ නැහැ. ඒ දේවල් රූපයට අයිති දේ වුණා නම් කවදාවත් අපිට මිදෙන්නත් බෑ. ඇයි? රූපේ පේන්නෙම ලස්සන රූපේම. රූපෙට අයිති නම් ලස්සනයි කියන එක රූපෙට අයිති නම් කැමැත්ත උපදවනවා කියන දේ. ඒ කැමැත්ත උපදින රූපෙට අයිති නම් ඒ රූපේ දකින හැමෝටම පින්නතුනේ කැමැත්ත උපදිනවනේ. රූපෙට අයිති නම් අපිට තරහ යනවා. ඒ කියන්නේ ද්වේෂය උපදවන බව අපි හිතන විදිහට එළිය කෙනාගෙන තියෙන දේ නම් රූපේ නම් තියෙන්නේ. ඒකෙන් මිදෙන්න බෑනේ කාටවත්. ඒක කවුරු දැක්කත් එයාට තරහ යනවා. ඒ වගේම මෝඩකම ඇතිකම රූපෙට අයිති දේ නම් ඒක ඇති පේනෙන දර්ශන මෝඩකම මෝහය කියන දේ පවතින්නට ඕන. එහෙම පවතින්නේ නැහැ. එතකොට ඒක පවතින්නේ නැත්තේ කවදාවත් ඔබට ගෙනාවේ නැහැ. ලෝභය, ද්වේෂය, මෝහය කියන දේවල් රූපේ තුලින් ගෙනාවේ නැහැ. එතන තිබුණේ අනාත්ම ධර්මයක්. ඒ තමයි කරන්නේ අහුත්වා සම්භූතං හුත්වා භවිස්සති කියලා. පෙර නොවි හටගත්තා. ඒ ධර්මය අපට ඇස් හමුවට එන්නේ පෙර නොවි. ඒ වගේම හුත්වා න භවිස්සති වී අනාගතයට ආයේ තියෙන්නේ න භවිස්සති අනාගතයට නොතිබෙන දෙයක්. ඒක හටගෙන නිරුද්ධ වෙන දෙයක්. එතකොට රූපයේ ස්වභාවය තමයි පෙර නොතිබී ඇස් හමුවට ආපුකම වී අනාගතයට නොතිබෙනකම. එතකොට එයාගේ කෘත්‍ය සිද්ධ වෙලා ඉවරයි ඇහැට පැමිණීම කියන දේ. එතකොට ඇහැ කරගෙන ඉවරයි ආපතිත කරගන්නකම. අන්න ඒකට හිත යෙදුනට පස්සේ මේ තුන් දෙනාගේ එකතු වුණාම අපිට පුළුවන්කම තියෙන දේ පිළිබඳව දැනගන්න. එතකොට රූපේ පිළිබඳව දැනගන්නකොට අපි දැනගත්තේ නෑ අම්මව, තාත්තව, දරුවව. අපි මේ කිසිම දෙයක් දැනගත්තේ නෑ. ඒ නිසා අපිට වටිනකම් තිබුණේ නෑ. වටිනකම් නැති නිසා රූපේ කියන දේ හැමදාම නොවටින, ඒ කියන්නේ වටිනකම් නොවටිනකම් නැති දෙයක් හැටියටයි අපිට ධර්මතාවයක් හැටියටයි හැමදාම පෙන්නලා තියෙන්නේ. අනාත්ම මට්ටමින් ඉදිරිපත් තුන ඒ පිරිසුදු වූ ධර්මයේ පිළිබඳව අපිට රූප නිමිත්තානුසාරී විඥානං හෝති. විඥානයේ රූප නිමිත්ත ඇසුරු කරගෙන පවතිනකොට අපිට ඒකේ ආස්වාද ජනක බව පේන්න පටන් ගන්නවා. ඇයි? අපේ සිත අර ඔසෝලා ගත්ත රූප නිමිත්ත ඇසුරු කරන්න පටන් ගන්නවා. දැන් හිතේ අත්දැකීමක් තියෙනවා. ඒ හිත ආශ්‍රව සහිත දෙයක් බවට පත් වෙනකොට ආශ්‍රව සහිත දේෙන් අර රූප නිමිත්ත ඇසුරු කරනවා. ආශ්‍රව සහිත මනසෙන් අර රූප නිමිත්ත කියන දේ ඇසුරු කරන්න අන්න එතකොට අපිට ඒ රූපය පිළිබඳ අපි කල්පනා කරනවා අම්මා තාත්තා දුව පුතා වටිනා දේවල් නොවටිනා දේවල් අපි මෙන්න මේ විදිහට අර රූපය පිළිබඳව කල්පනා කරන්න පටන් ගන්නවා. දැන් පින්නතුනේ අපි ඒකත් එක්ක යන ආස්වාදයට ගතිතයි. ආස්වාදයට අපි එකට ඇලිලා ඉන්නවා. එතකොට ආස්වාදය හා විනිබද්ධයි. ආස්වාදය හා අපි හැනී වාසය කරනවා. ආස්වාදයට එක්ක අපි එකට ඇලිලා ඒ සංයෝජන සංයුක්තව වාසය කරනවා. දැන් මොකද වෙන්නේ පින්නතුනේ? දැන් අපිට පුළුවන් අර දේත් එක්ක කර්ම කරන්න පුළුවන්කම තියෙනවා. එළියේ ප්‍රියමනාපව හම්බුවන දේත් එක්ක අපිට කර්ම සිද්ධ කරගන්න පුළුවන් මට්ටමක අපි දැන් ජීවත් වෙනවා. දැන් රූපය වෙනස් වෙනකොට අපිට මේ දේ වෙනකොට අපි ඒකට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා විවිධ ස්වරූප. අන්න අපි ඇතුලෙන් අකුසල කර්මයන් නිරන්තරයෙන්ම බිහි වෙන්න පදනම දැන් හැදිලා ඉවරයි. ඇයි? පේන රූපය ආස්වාද ජනක ලෙස මේ විදිහට කල්පනා කරනවා. අපි මේ පැත්තේ කරලා අපි හැම වෙලාවකදීම විඳිනවා. ඒ නිසා අපි හිතනවා අපි දැනගන්න දේ එළියේ තියෙන දේ කියලා. දැන් එළියේ තියෙන එක අපිට කර්ම සිද්ධ කරගන්න පුළුවන්. දැන් අපි දන්න ඒ එළිය ජීවත් වෙනවා කියලා හිතන සත්තුන් මරන්න පුළුවන්කම තියෙනවා. ඒ සත්තුන්ට ගහන්න පුළුවන්කම තියෙනවා. ඒ අයට ඇලෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒව වටිනකම් සහිත දේවල් තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය නම් වටිනකම තියෙන දේ හොරකම් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට නොවටිනකම් තියෙන දේවල් හම්බ වෙනවා. දැන් පින්නතුනේ අන්න අපිට සාමාන්‍ය කියන දේ මෙතන නිර්මාණය වෙලා තියෙනවා.
එතකොට අපි ඉන්නේ මොනතරම් වැරදි තැනකද? දැන් කුසලයේ කියන දේ පින්නතුනේ බිහි වෙලා තියෙන්නේ. මෙන්න මේ හේතු ටික ඇති තැනකනේ. අකුසලයේ කියන දේ බිහි වෙලා තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසලයන් කියන දේ බිහි වෙලා තියෙන්නේ. මෙන්න මේ කර්මපතේ තුල නැතිනම් මේ සමස්ත સિદ્ધාන්තයේ තුල. එතකොට මෙබඳු මනෝභාවය නිසා කෙනෙක් ලෝකේ ඇතයි කියලා ගන්නවා. කෙනෙක් ලෝකේ නැතයි කියලා හිතන්නටත් පුළුවන්. එතකොට මේ රූපය ආත්ම වශයෙන් හිතන්නට පුළුවන් කෙනෙක්. එහෙම හිතන කෙනාට මොකද වෙන්නේ? මේ රූපේ කැඩිලා බිඳිලා ගියාට, මේක විනාශ වෙලා ගියාට, මේක ආත්මයක් කියලා දෙයක් මෙතන පැත්තේ නැහැ. රූපෙම තමයි ආත්මය, රූපෙම තමයි කෙනා. එතකොට මෙතනින් පස්සේ ආයෙ උපදින්නේ රූපේ කැඩිලා යනකොට මේක ඔක්කොම ඉවරයි කියලා කෙනෙක් හිතනවා. ඔන්න යාට එතකොට කර්මය මිච්ඡා දිට්ඨිය ප්‍රබලව ඇති වෙන්න හේතුවක් තමයි දැන් මේ ලෝකේ කුසලයේ අකුසලයේ නැහැ, පින්පව් නැහැ. මේ ලෝකේ මේ ස්වභාවයන් ඇත්තේ නැහැ. අපි ඉපදුණා, අපි ජීවත් වුණා. ජීවත් වෙන ටිකේ හොඳට ජීවත් වෙන්න ඕනේ. එහෙම නැතිනම් සතුටින් ජීවත් වෙන්න ඕනේ. මොන දෙයක් හරි කරලා. හොඳ නරක කියලා දේවල් මේකේ ඇත්තේ නැහැ. අන්න එහෙම කල්පනා කරනවා කෙනෙක්. ඇයි? ඔහුගේ වැරදි දැක්මට පදනම හම්බෙලා තියෙනවා. ඔහු කල්පනා මොකද්ද? මේ රූපයයි ආත්මයයි දෙකම එකයි. මේ දෙකම එකට කියන අපි රූපං අත්තතෝ සමනුපස්සති කියලා. රූපය කරනවා කියන්නේ. අකුසලයට තියෙන නිර්මාණය වෙලා තියෙනවා. ඇතම් කෙනෙක් ඉන්නවා පින්පව් දෙක පිළිගන්නවා. නමුත් ඔහු ආත්ම දෘෂ්ටිය තුළ දැන් පිහිටලා තියෙන විඳිනවනේ දැන්. ඔය එළුවව දාන්න මම මේ පැත්තේ ඉන්නවා. වටිනකම් වේදින. ශා විදින මම මේ පැත්තේ ඉන්නවා. මට මේ රූපය අයිති. ඉන්න මට විඳින හඳුනන දැනෙන දැනගන්න මට මේ එළියේ තියෙන රූපය අයිති. ඒකට අපි එහෙම කල්පනා කරනවා. එතකොට කල්පනා එකට කියන අපි රූපවන්තං වා අත්තානං සමනුපස්සති කියලා. ආත්මය කියන එක දකින්න රූපවත් ඒක. ඒ කියන්නේ රූපවත් කියලා කියන්නේ රූපේ අයිති ඒකට. ඒකට රූපේ කියන දේ ඇතුළත් වෙලා තියෙනවා. අයිතිකාරය තමයි ආත්මය. ආත්මය වෙනයි, රූපේ වෙනයි. නමුත් රූපේ අයිති ආත්මයට කියලා හිතනවා. අන්න එහෙම කල්පනා කරගත්ත කෙනෙකුට පින්නතුනේ මොකද හිතෙන්නේ? එයාට හිතෙනවා ආත්ම තෘප්තිය ඇති කරගන්න. සතුටින් තියාගන්න ඕන වෙනකොට එයත් කර්ම සිද්ධ කරනවා. ඒ මේ ඉන්න තමන් වේදනාව විඳින තමන්ව සතුටින් තියාගන්න බෑ. ඒ නිසා එයා තමන්ව සතුටින් තබා ගැනීම සඳහා අවශ්‍ය කර්ම සිදු කර ගැනීම සිද්ධ කරනවා. ඒ කර්ම සිද්ධ කර ගැනීම තුළ ඔහු හොඳ හෝ නරක දේවල් කරන්න පුළුවන්, වටිනා දේවල් රැස් කරගන්න පුළුවන්, නොවටිනා දේවල් ඉවත් කරන්න පුළුවන්. ඇලීම් ගැටීම් වලින් යුක්තව ඔහු ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දැන් පින්නතුනේ අපේ ක්‍රියාකලාපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. ඒකට හේතුව අපේ දර්ශනය, අපේ දැක්ම වෙනස් වීම. දැන් මේකනේ අකුසලයන් කරන්නට මුල් වෙන හේතුව. අකුසලයන් කරන්නට මුල් වෙන ප්‍රධානම භූමිය පින්නතුනේ මේ අපේ මේ මනෝභාවය. එතකොට මේ මනෝභාවය දුරු කරගන්න නැතුව අපි හුදු අකුසලයන්ගෙන් වැළකී පමණක් සිටියායයි කියලා අපිට තේරෙනවා. දැන් මේ අවබෝධය ඇති වෙන කෙනෙකුට කවදාවත් මේක නැති කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ දේවල් වලින් මිදෙන්නට අපිට පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒ හේතුව නිසා අපිට සිද්ධ වෙනවා මේතන යථාර්ථයේ තේරුම් ගන්න. යථාර්ථයේ තේරුම් ගන්න කියලා කියන්නේ මේකට අදාළ භූමිය නැති කරන්න අපිට සිද්ධ වෙනවා. භූමිය කියලා කියන්නේ මෙතන පවතින දේ පය ගහලා ඉන්න තියෙන තැන අයින් කරන්නට අවශ්‍යයි. අන්න ඒ තැන අයින් කරන්නට අවශ්‍ය නිසා ඒ ධර්මයන්ගේ නිරෝධය පෙන්වා දෙන්නේ. ඒ කියන්නේ ධර්මයන්ගේ නිරෝධය කියලා කියන්නේ යම් කිසි රූපය ඇති බවට ගත්ත කම නිසා නම් ඒ රූපේ වටිනකම් නොවටිනකම් අනුව කර්ම සිද්ධ කරගන්න ගියේ, ඇලීම් ගැටීම් ඇති කරගන්න ගියේ රූපේ යථාර්ථය පෙන්වා දෙනවා. නෑ රූපේ කියන දේ අහුත්වා සම්භූත ඒක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වුණ දෙයක්. ඇහත් පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. හිතත් පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වුණ දෙයක්. මේ ධර්මය අනිත්‍යයි. මේ ධර්මය හටගෙන නිරුද්ධ වෙන ලක්ෂණ ස්වභාව කොට ඇති බැවින් සංකත දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. මේ ධර්මය කෙනෙක් පුද්ගලයෙක් හෝ මම වශයෙන්හි පවත්වන්නට බැරි ධර්මයක් නිසා අනාත්මයි කියලා පෙන්වා දෙන්න පටන් ගන්නවා. එතකොට ප්‍රධාන ලෙසම එයාට ලෝකේ තියෙන නානත්වය අයින් වෙනවා. නානත්වය අයින් වෙනවා කියලා කිව්වේ ලෝකේ අම්මා තාත්තා දූ දරුවෝ හිතවත් අය අහිතවත් අය ඒ වගේම කැමැති දේවල් අකමැති දේවල් කියන දේවල් අයින් වෙලා ගිහිල්ලා එයාට උපදින අනාත්ම වර්ණ සටහනක් තමයි රූපය කියලා කියන්නේ ඇහැට පෙනෙන.
අනාත්ම શબ્දයක් පෙර නොතිබී හටගන්න දෙයක් තමයි සද්ද රූපය කියලා කියන්නේ. ඒක ලෝකේ තියෙන දේවල් නෙමෙයි. ඒක මේ මොහොතට හේතු ටික නිසා හටගන්න දෙයක්. ඒක මේ මොහොත ඉතුරු නැතුව නැති වෙලා යන දෙයක්. මෙන්න මේ විදිහට එයා රූපයේ තියෙන යථාර්ථය තේරුම් ගන්නවා. ඒකට කියනවා ඇස අනිත්‍යයි කියලා දකිනවා, රූපය අනිත්‍යයි කියලා දකිනවා. අනිත්‍ය වුණ රූපයේ වටිනකම් තියෙන්න පුළුවන්ද? මැණික් ගලකුයි ෆොටෝ එකකුයි ඔබ ඉස්සරහා තිබ්බොත් නොඅනුමානවම ඔබ තර්ක කරනවා මැණික් ගල වටිනවා ෆොටෝ එක වටින්නේ නැහැ කියලා. හැබැයි රූපය අනිත්‍යයි නම් පින්නතුනේ රූපය කියන දේ අනිත්‍යයි කියන එක දකිනවා නම් රූපයේ ඇතුලේ මැණික් ගල් පේන්නේ නැත්තම් ඇහැට පේන වර්ණ සතහනක් පමණම නම් වර්ණ සතහනට වටිනකම් නැහැනේ. ඒ නිසා මැණික් ගලට හෝ ෆොටෝ එකට වටිනකම් තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නේ. ඒකට වටිනකම් අදාළ කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නොවටිනකම් අදාළ කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක තමයි රූපෙත් තියෙන අනාත්ම ලක්ෂණය. අන්න ඒ බඳු අනාත්ම වුණ රූපය අනාත්ම බවින් අප තේරුම් ගන්නට අවශ්‍යයි. අනාත්ම බවින් අපි තේරුම් ගත්තාම පින්නතුනේ අපට පේනවා මෙතන ඇලෙන්න හෝ ගැටෙන්න දෙයක් නැහැ කියලා. එතකොට ඇලෙන්න ගැටෙන්න දෙයක් නැහැ කියලා පේන්නේ අපිට මැණික් ගලේ ෆොටෝ එකෙත් වෙනසක් නැහැනේ. අපිට හම්බ වෙන්නේ අර නිමිටි ඔක්කොම වෙන්වෙන්ව ගත්ත මැණික් සහ නොවටින ෆොටෝ එකක් හෝ වටින මැණික් ගල නෙමෙයි ඇහැට ආපු වර්ණ සටහනක්. මැණික් ගල කියලා දැනගන්නේ නැහැ කියනවා එහෙම නෙමෙයි. එයා දන්නවා දැනගන්න එක වටිනකම් සහිතව දැනගන්න එක කිසිම වටිනකමක් නැති තමන්ගේ හිත පැත්තේ උපදින සිතුවිල්ලක් විතරයි. ඒක ප්‍රඥප්තියක් ලෝකෙ තුල පනෝගත්ත දෙයක්. ඒ පනෝගත්ත දෙයට වටිනකම් නොවටිනකම් ඇත්තේ නැහැ ඒකටත්. ඒකත් හටගෙන නිරුද්ධ වෙන දෙයක්. එතකොට රූපයත් හටගෙන නිරුද්ධ වෙන දෙයක්. මේ දෙක එකට ගැට ගහලා අරගෙන අර ප්‍රඥප්තිය තුල ආපු දෙයමයි රූපේ. රූපේ කියන පරමාර්ථ ධර්මයේ ප්‍රඥප්තිය කියලා මේ දෙකම එකක් කියලා ගත්ත මෝඩකම එයා පවත්න්නේ නැහැ. අන්න ඒ නිසා දන්නවා මෙතන තියෙන ඇත්ත කතාව මොකක්ද කියලා. ඒ නිසා ඒ රූපේ වටිනකම් නොවටිනකම් නැහැ. එයා දකිනවා දකින දේ දැකීම මාත්‍රයෙන් ඉවර වෙනකොට දැනගත්ත දේ දැනගැනීම මාත්‍රයෙන් ඉවර වෙනවා කියලා. අන්න ඒ දැකීම මාත්‍රයෙන් ඉවර වෙනකොට දැනගත්ත දේ දැනගැනීම මාත්‍රයෙන් ඉවර වෙනකොට ඇලෙන්න ලෝකේ දෙයක් හම්බ වෙන්නේ නැහැ. එයාට ගැටෙන්න දෙයක් ලෝකේ හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි එබඳු මනසක් අකුසලයේ සහ අකුසල මූලය කුසලයේ සහ කුසල මූලය පිළිබඳව විමසන කෙනාට එබඳු මානසික මට්ටමක් ඇති වෙනවා. එබඳු මානසික මට්ටමකට අකුසලයක් සිද්ධ කරන්න තියෙන හේතුව නැති වෙලා යන්නේ. අකුසලයේ නොකර එයා වැළකී ඉන්නව නෙමෙයි අර සමුච්ඡේද මට්ටමින් ඇති කරගත්ත විරතියකට තමයි ඒ පුද්ගලයාපත් වෙන්නේ. සමුච්ඡේද වශයෙන් ඇති කරගත්ත විරතියකට. එතකොට අර අකුසලයට තියෙන හේතු කාරණාවන් එයා නැති කරලා තියෙනවා. ප්‍රාණඝාතය සිද්ධ කරන්නට හේතු වෙන්නේ පටිඝය කියන දේ. ඒ වගේම ඒ ද්වේෂය පටිඝය කියන දේ හා සමග යෙදෙන ආත්ම දෘෂ්ටිය පටිවිනෝදනය කරනකොට ආත්ම දෘෂ්ටියවත් කළා දාපු කෙනෙකුට ආත්ම ඝාතනය කිරීම පිණිස සපේ නැති කිරීම පිණිස සිතක් පහළ වෙනවා කියන එක අසම්භෝගයයි. ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඇයි එයාට මරන්න සත්තු හම්බ වෙන්නේ නැති නිසා. එයා සත්තු නොමර ඉන්නේ සත්තු ජීවත් වෙන නිසා නෙමෙයි ජීවත් වෙන සත්තු එයාට හම්බ වෙන්නේ නැති නිසා. අන්න ඒ නිසා අපිට මේ විදිහේ කාරණාවන් පිළිබඳව අපිට දකින්නකොට අපිට පේනවා අන්න ඒ කෙනා අකුසල ධර්මයන්ගෙන් මිදී ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා තමයි මේ පිළිබඳව අකුසලය හරියට දන්නවා නම් අකුසල මූලය දන්නවා නම් කුසලය දන්නවා නම් කුසල මූලය දන්නවා නම් අන්න ඒ කෙනා සෝ සබ්බසෝ රාගානුසයන් පහය. සියලු රාගානුසය දුරු කරනවා ඒ දර්ශනය තුළ. ඇයි සියලු වශයෙන් දුරු කරනවා කියලා කිව්වේ? රාගය ඇති කරගන්න පින්නතුනි වැරදි විදිහට ගත්ත මානසිකාරය නිසා. ඒ සංකල්පනාව පවත්වන්නට යාට බාහිර ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් හම්බ වෙනකොට තමයි එයාට රාග නිස්සිතව ඇසුරු කරන්න ලෝකයක් හම්බ වෙන්නේ. හැබැයි පවතින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්ම හම්බ වෙන්නේ නැත්නම් එයාගේ රාගය පවත්වන්න ලෝක දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ දේවල් වලට හසු වෙන දෙයක් නැහැ. එතකොට රාගයේ දුර්වීමත් රාගයේ පතිත කරගන්න වස්තුන්ගේ දුර්වීමක් කියන දෙකම පෙරපසු නැතුව සිද්ධ වෙන දෙයක්. ඒ නිසා රාගානුසයන් පහය. ඒ වගේම පටිඝානුසයන් පටිවිනෝදෙත්වා. පටිඝානුසය දුරු කළා දානවා. පටිඝානුසය කියලා කියන්නේ ගැටීම් සහිත මනස.
එතකොට ඒ පටිගය කියන ගැටීම් සහිත මනස අනුසය වශයෙන් පවතින බවත් එයා දුරු කරලා දානවා. ඇයි ඒ දේවල් පවතින්නේ? අර විදිහේ දැක්මක් අර දේවල් පවතිනවා කියලා ගන්න කමත් එක්ක. එයාට මේ ධර්මයන්ගේ අනිත්‍ය බව, නිරෝධ බව ප්‍රත්‍යක්ෂ වෙනවා නම් ඒ කෙනාට පටිඝානුසය කියන එකට ඉඩ නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? අස්මි ditthිමානු මානානුසයන් සමෝහනිත්වා වෙමි කියන හැඟීම යාට නැති වෙලා යනවා. ඇයි වෙමි කියන හැඟීම නැති වෙන්නේ යාට? වෙමි කියන හැඟීම පවතින්නේ ඇයි අපිට? වෙමි කියන හැඟීම පවතින පින්නතුනේ යම් කිසි කෙනෙකුට දැකපු රූප තියෙනවා, රූප දකින්න අහපු ශබ්ද තියෙනවා නම් ශබ්ද අහන කෙනා මේ පැත්තේ ඉන්නවා. එතකොට අපිට නොඑක් සූත්‍ර දේශනාවන් වල බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පිළිබඳව දේශනා කරනවා. ඒ කියන්නේ අපිට මේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණු පිළිබඳව අපිට ලෝකේ ආත්ම සහගතව ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒක දකින්න කෙනා පුද්ගලයා ලෝකේ ඉන්නවා කියලා අපිට හිතන්නට පුළුවන් නම් අන්න ඒ බඳු තැන්වලදී පින්නතුනේ අපිට දකින්න කෙනාව නිර්මාණය වෙනවා. එතකොට වෙමි කියන හැඟීම මේ තුල පවතිනවා. එතකොට ඒ වෙමි කියන හැඟීම මේ රූපෙමයි කියලා කෙනෙක් නැවත මේ පංචේන්ද්‍රයන්ටම නැවත බැස ගැනීමක් තියෙනවා. එතකොට මේ විදිහේ තත්වයක් තියෙනවා. එතකොට දැන් දිත්තේ භවිෂ්‍යති කියලා දැකීම මාත්‍රයක් විතරයි, ඇසීම ගැනීම මාත්‍රයක් පමණයි කියලා දැන් දකින්න කෙනා ඇති වෙන දෙයට පෙන්වන්නේ මොකද්ද? ඔහුට වෙමි කියන හැඟීම පවත්වන්න තැනක් නැහැ කියලා. ඔහුට වෙමි කියන හැඟීම පවත්වන්නට තැනක් ඇත්තේ නැහැ. එතකොට මේ වෙමි කියන හැඟීම එයාට දුරු වෙනවා. ඇයි වෙමි කියන හැඟීම පැවතුනේ දිත්තේ දිත්තමත් නොවුණු තැනක, දැකීම මාත්‍රයක් නොවුණු තැනක දැකපු දේ තියනවා නම් දැකපු කෙනක් ඉන්නවා කියන එකත් එක්ක තමයි වෙමි කියන හැඟීම ඒ කෙනාට හැම වෙලාවකදීම පැවතිලා තියෙන්නේ. අන්න ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ අස්මීති වෙමි කියන හැඟීම දුරු කරගන්නට අවශ්‍ය නම් එයාට සිද්ධ වෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මයන්ගේ නිරෝධය සාක්ෂාත් කරන්නට. එතකොට ඒ කෙනා දෘෂ්ටිය, මානය කියන මේ අනුසයන් සමෝහනිත්වා මේක හරලා ඉවත් කරලා දානවා. අවිජ්ජම් පහ මේ දේවල් පිළිබඳ නොදන්නා කම තිබුණා නම් මේ නොදන්නා කම ඉවත් කරලා දාලා විජ්ජං උපාදිත්වා විද්‍යාව කියන දේ උපදෝගෙන වාසය කරනවා. අන්න ඒ කෙනා දිත්තේව ධම්මේ මේ දිටු දෙහිම දුක්ඛසන්තකරෝ හෝති දුක කෙලවර කරන්නෙක් බවට පත් වෙනවා. එතකොට පින්නතුනේ දැන් පේනවාද අපිට අකුසලයේ පිළිබඳව අරියාය තුල අපිට පුළුවන්කම තියෙනවා සම්පූර්ණම කොහොමද අපි ලෝකෝත්තර ප්‍රතිපදාව කියන දේ පිළිබඳව කතා කරන්නේ, කොහොමද අකුසලයේ පිළිබඳව දැනගන්නේ කියලා. එතකොට අද ඔබේ සීලය පිළිබඳව අපි කතා කරන්නට ගියොත් අපි නිවන් දකින්න නම් සීලය අනුගමනය කරන්නේ, අපි සිල් රකින්නේ නිවන් දකින්න නම් අපි මොනතරම් දර්ශනයක් තියෙන්නට ඕනද මේ ශාසනයේ සීලය රකින්න කෙනාට. ඒ කෙනා නිකම්ම ශික්ෂාපද ටිකක් සමාදන් වෙලා නිදා ගන්න කෙනෙක් නෙමෙයි. ශික්ෂාපද ටිකක් සමාදන් වෙලා ඔහේ ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ කෙනාට කරන්න වැඩක් තියෙනවා. සිල් රකින්න ඕනේ අපි. අපි කියන්නේ සිල් රකින්න එකයි පැල් රකින්න එකයි එක වගේ කියලා. පැල් රකින්නවා කියන්නේ පැලට ගිහිල්ලා නිදා ගන්න එක නෙමෙයිනේ. සිල් රකින්නවා කියලා කියන්නේ සිල් ටික සමාදන් වෙලා නොකැදෙන විදිහට මොකක් හරි ඉන්නවා කියන. එයාට සීලය රකින්න වෙනවා. සීලය රකින්න තියෙන පින්නතුනේ. සීලය කැඩෙන්න තියෙන සංයෝජන ධර්මයන් පිළිබඳව හඳුනාගෙන ඒ සංයෝජන ධර්මයන් දුරු කරලා තමයි එයාට ශික්ෂාව නැතිනම් සීලය රැක ගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ශාසනයේ පුද්ගලයෝ සීලවා දසනේන සම්පන්නෝ සිල්වත් වුන් දර්ශනයකින් යුක්තයි. අනේ දර්ශනයකින් යුක්තව සිල්වත් වෙන බව පින්නතුනි අපි උපදව ගන්නට අවශ්‍යයි. අන්න ඒ සිල්වත් වෙන්නේ දර්ශනයකින් යුක්තව කියන දේ උපදව ගන්නට අපිට සිද්ධ වෙන්නේ මෙබඳු මූලික දැක්මක් තිබුණොත්. ඒ නිසා අපේ සම්‍යක් දෘෂ්ටිය මනමින් පිහිටා සිටි කෙනෙක් නම් ඇත්ත ඇති හැටියට දකින්න කෙනෙක් නම් ඔබ අන්න ඒ මට්ටම අපි තුල තියෙනවා නම් අපිට අකුසලයේ අකුසල මූලයේ පිළිබඳව අපි දැනුමක් තියෙනවා, කුසලයේ කුසල මූලයේ පිළිබඳව දැනුමක් තියෙනවා. ඒ දැනුම තුල අපි උපදව ගත්ත අර නිරෝධය පිළිබඳව, නිරෝධ සත්‍ය පිළිබඳව ගියපු ඥානයකුත් අපිට තියෙනවා. දුක පිළිබඳව, දුක්ඛ සමුදය පිළිබඳව, දුක්ඛ නිරෝධය සහ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව අපි හඳුනාගෙන තිබෙනවා. මෙන්න මේ විදිහට අපිට මේ සම්මාදිට්ඨි සූත්‍රයේ පළවෙනි
ආය අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. සරියුත්තර දේශනා කරනවා එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨිකෝති. එත්නි ආර්ය ශ්‍රාවකයා එත්තාවතාපිකෝ මෙපමණකින්ම සම්‍යක් දෘෂ්ටික වෙනවා. උජුගතාස්ස දිට්ඨි ඔහුගේ දෘෂ්ටිය ඍජුයි. ඔහු නිවැරදි තැනට දිට්ඨිය පවත්වලා තියෙනවා. ඔහුගේ දැක්ම තියෙන්නේ අර දේවල් වල විසිරුණු විදිහට නෙමෙයි. ඒ දේවල් වලින් මිදී පැවැත්ම සඳහා ධම්මේ අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගතෝ ඔහු ධර්මයේ පිළිබඳ අවිච්ඡ ප්‍රසාදයකින් සමන්නාගතයි යුක්තයි. ඔහු මේ ධර්ම කෙනෙක්. ඔන්න පින්නතුනි අපට සරියුත්තර වහන්සේ ලබා දුන්න සහතිකය. එතකොට අපට ඒ සහතිකය ලබා ගැනීමට නම් අපි තුල තියෙන්නට ඕනේ හැබැයි ඒ විදිහට අකුසලයේ පිළිබඳ දැක්මක්, අකුසල මූලයේ පිළිබඳ හඳුනා ගැනීමක්, කුසල මූලයන් කියන දේවල් සහ ඒ තුලින් උපදවගත්ත අර විදිහේ නිරෝධය පිළිබඳව දැක්මක් කියන ටික අපිට තියෙන්නට අවශ්‍යයි. එතකොට සම්‍යක් දෘෂ්ටිය ඇතුළත මොනතරම් කාරණා ප්‍රමාණයක් පින්නතුනේ එතන ගෝචර වෙලා තියෙනවා. ඒ නිසා තමයි සම්මා දිට්ඨිය විවරණය කරනකොට ඒක දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියලා විස්තර කරන්නේ. එතකොට මේ අකුසල හේතුව කුසල හේතුව ගැන යම් කෙනෙක් අවබෝධ කරගන්නවා නම් ඒ අවබෝධ කරගන්නා වූ පුද්ගලයාට අකුසල කුසල මූලය කියන මේ දේවල් පිළිබඳව උදේ තුලින් ලබන නිර්වාණ අවබෝධය කියන දේ තියෙනවා. නැතිනම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිසා මේ බඳු කරයි අපිට යන්න තියෙන්නේ. මේ සම්‍යක් දෘෂ්ටිය උපදව ගැනීම සඳහා තමයි අපි උත්සාහවත් විය යුත්තේ. මූලික වශයෙන්ම අපිට මේ සත්‍යයට අනුලුම්ව යන නුවණක් උපදව ගන්න ඕනේ. ඉතින් ඒක පරතෝගෝ සප්‍රත්‍යයෙන් අපි ලබා ගන්න ඕනේ. එතනදී තමයි මේ ශාසනයේ සීලේ වෙනස සහ බාහිර ශාසනයක තියෙන සීලේ වෙනස අපිට හම්බ වෙන්නේ. ආරාමාස වලින් ස්පර්ශ නොකරන ලද සීලයක ඉඳලා අපිට දර්ශනයකින් යුක්තව සිල්වත් වෙලා මේ ප්‍රතිපදාව පුරාගෙන ඉදිරියට යන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා මේ කාරණාවන් පිළිබඳව ඔබ ඔබේ අවධානය මනවින් යොමු කරන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. හොඳයි අද දවසේදී කල්පනා කරගන්න හැමදිනම ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයෝ අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට සම්මාදිට්ඨි සූත්‍රය කතා කරන්නට ගියොත් ඔබට තේරෙනවා ඇති අපිට ලොකු ප්‍රමාණයක් තියෙනවා, ප්‍රදේශයක් තියෙනවා කතා කරන්නට කියලා. ඉදිරියේදී අපි ඉඩ ලැබෙන ආකාරයට ඉතිරි පරයයන් අවශ්‍ය නම් ක්‍රමක්‍රමයෙන් සාකච්ඡා කරමු. අපිට ඒකට ටිකක් වැය වෙන කාලේ ඉතාමත් විශාලයි. ඒ කාරණා අපට තේරුම් කරගන්න යෑමේදී ඉතින් මේ අද ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිද්ධ කරගත්ත සීල කුසල් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වල ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න හැමදෙනාම. ඒ වගේම මේ සීල කුසල ධර්මයන් ඔබ සෑම සීල දෙනා නමින් මේ පරලොව ගිය සීලම ඥාතීන්ටත් අපි අනුමෝදන් කරමු. සීල ඥාති පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වන ලබත්තා හැම දිනාටම උතුම් නිවනින් සැනසීම පිණිස කුසලය හේතු පාරමිතාවක් වේවා. විශේෂයෙන්ම මේ වසංගත රෝගී තත්ත්වයට එක්ක බොහෝ දෙනෙක් මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වීම තුලින් කෙනෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සිල් දෙනාටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට ඒ පින් හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින්. ඒ වගේම මේ කුසල ධර්මය સિદ્ધ කර ගැනීම සඳහා අද නිතරම අනුශාසනා සපයන මේ පින්තුන්ට කල්යාණ මිත්‍ර භාවයෙන් මේ කුසල පූර්ණ ජීවිතය සඳහා ඒ අවශ්‍ය සියලුම කාරණා සපයා දෙන ගෞරවනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ ඒ විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට මේ උතුම් කුසල ධර්මය නිදුක් නිරෝගී සුවපත් බව ලබාගෙන පැවිදි බ්‍රහ්මචර්යාව යෙහින් පූර්ණේ කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය
හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා කවුරුත් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේදී මේ පින්කම සංවිධානය කර ගැනීම සඳහා වෙහෙස වූ පින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් අද මේ දේශනාව ඔබට මේ විදිහට සම්බන්ධ වන්නට අපට තාක්ෂණික සහයෝගය ලබා දුන් සුකිත පොඩි හමුදුරන්ට ඒ වගේම මේ සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදු කළ අපේ පින්වත් මනෝරියම් ඇතුළු ඒ පින්වත් පිරිසට මේ දේශනාව මේ විදිහට තාක්ෂණික වශයෙන් මේ පැත්තෙන් සම්බන්ධ කරගන්න අපේ පින්වත් මහත්මයාටත් අපි ආශිර්වාද කරනවා හැම දිනාටම මේ උතුම් කුසල ධර්මයන් ගොහර කටුක භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමා මහ නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි. සීලවන්තං ගුණ සිලවන්තං වහන්තං බුද්ධ පන්නමා අපි මේ ප්‍රශ්න ගැටළු ඉදිරි දිනයකදී සාකච්ඡා කරමු. අද දවසේදී ටිකක් අපහසුතාවයක් තියෙනවා ඒක සාකච්ඡා කරන්න. ඒ නිසා හැම දිනකටම නම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.